සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම අදත් හැම දිනම එක රාශි වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න ඒ වගේම මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් තමයි හැම කෙනෙක්ම අදත් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. එතකොට අපි ඒ අනුව යමින් යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා හැම වෙලෙම කළ යුතු දේ නොකළ යුතු දේ විමසලා අපි ඊට සාර්ථක මිනිසෙක් වෙන්න ඕනේ. ඉතින් බුද්ධ ධර්මයේ අපි දන්නවා පින්වත්නි බුද්ධ ධර්මය මේ ශාසනය රඳා පැවතිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයා තුලින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි ජයමග නියමුවෙක් නිර්මාණය කරන්නට හැම වෙලේම උත්සාහ කරන්නේ. පින්වන්ත අපේ පිරිස් කුමන වයසක හිටියත් Tamanට මේ බෞද්ධ ධර්මයට අනුව නියමුවෙක් වෙන්න නායකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි අපි අද දවස හැමදාමත් වෙන් කරගෙන තියෙන්නේ මේ නායකත්ව පුහුණුව කියන මාතෘකාවට ධර්මය ගලප ගන්න. ලෞකිකත්වය විතරක් නෙවෙයි ලෝකෝත්තර తත්වය. මොකද මහා බෝධිසත්වයන් වහන්සේ තරම් නායකත්වයක ගුණයන් ප්‍රකට කරපු තවත් මූලාශ්‍ර වලින් අපිට හොයාගන්න පුළුවන් චරිත නැහැ. ඉතින් මහා බෝධිසත්ව චරිතය තුළ තිබුණ නායකත්වය අති ඉහළ පෞරුෂයකින් යුක්ත නායකත්වයක්. මොකද නිකෙලස් බව මූලික කරගෙන ඇතිවෙච්ච නායකත්වයක් හින්දා. ඒතර නායකයෙක් හැම වෙලේම හැම පැත්තකින්ම සංවර පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒකින්ද ඒ ධර්ම කරුණුත් එක්ක අපි සාකච්ඡා කරද්දී හැම වෙලේම නායකත්වය ගැන කතා කරද්දී මම කියනවා දෙන්නෙක් එකට ඉන්නවා නම් සහෝදරකමින් යාළුකමකින් ස්වාමියා භාර්යාව විදිහට සහෝදරයෝ විදිහට එකම පවුලක කුමන හෝ ආකාරයක දෙන්නෙක් ඉන්න තැනක එක්කෙනෙක් අනිකාව මෙහෙවන වෙලාවේ එයා තමයි නායකයා. එහෙනම් එකෙකු හරි ඇදගෙන යන්නට හැකියාව තියෙනවා නම් නිවැරදි පැත්තට ඒක තමයි නායකයාගේ නියම ලක්ෂණය. අන් අයව තමන්ගේ පසුපසින් හඹාගෙන යන අනුගාමිකයන්ව නිවැරදි තැනට තල්ලු කරගෙන යන එක තමයි නායකත්වයක තිබිය යුතු ලක්ෂණය. එතකොට අපි බලන්න ඕනේ අපේ ජීවිතයේදී අපි මේ දේ සිද්ධ කරමින් ඉන්නවාද කියලා. අපි මේ දේ සිද්ධ කරනවාද කියලා බලන්න ඕනේ. ඉතින් එහෙම අපිට මහා ලොකු නායකයෙක් නෙවෙයි දෙන්නෙක් අතර හරි තමන්ගේ පවුලේ හරි නායකත්ව ලක්ෂණ තමන්ගේ ප්‍රකට වෙනවා නම් ඒ නායකත්වය මම හැමදාම මතක් කරන්නේ මේ ධර්ම දේශනාව බ්‍රහස්පතින්දා දිනයේදී අපි මේ සාකච්ඡාවට ගන්න ධර්ම දේශනාව මේ අපි හැමදාම බලන්නේ මේ කාරණාව කියලාම ඉන්න තමන්ගේ නායකත්වය අන් අය තුලින් මතුවෙන්න ඕනේ. නායකයා නිකන් පහළ වෙන්නේ නැහැ. නායකයා අන් අය තුලින් එයාලගේ තීරණය ඇතුළාන්ත තීරණය වෙන්න ඕනේ. මෙයා තමයි අපිව මෙහෙවන්නේ කියලා. අපේ ජීවිත මෙහෙවන්නේ මේ තැනත්තාය. මෙයා නිවැරදි තීරණ ගන්නවා අය වගේම එයාගේ සංවර බව තමයි ගොඩක්ම අන් අයට ආදර්ශයක් වෙන ස්වභාවය තමයි නියම නායකත්වයේ ලක්ෂණය. එයා තමයි අන් අයව ආදර්ශයෙන් මෙහෙවන කෙනා. ආදර්ශයෙන් මෙහෙවන කෙනා. ඉතින් ඒ සඳහා අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ ඒ පුද්ගලයා වශයෙන් අපි ඇති කරගන්න පෞරුෂය අන් අය ඉදිරියේ කඩා බිඳෙන්න දෙන්නේ නැතුව අසංවර වෙන්නේ නැතුව ඊටාම සංවර ස්වභාවයකින් තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න සම්පාදනය කරලා දෙන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕන අනිත් අයටත්. ඉතින් ඒවා ගැන සිතමින් තමයි අපි මේ ගැන කතා කරන්නේ ධර්ම කරුණු වලින්. නිකන් කාරණාවක් නෙවෙයි. අපි පසුගියදා කෙනෙකුට චෝදනා කරනකොට කොයි විදිහටද චෝදනා කරන්න ඕනේ නායකත්වයක් රැකගන්න. නායකත්වයේ අප්‍රසාදයටපත් නොවන්නට චෝදනා කළ යුතු ආකාරයන් පිළිබඳව සාකච්ඡා කරා. මොනවද? එකක් මම හිතන්නේ මෙයාට මතක ඇති හරියටම කාරණාව දැනගෙනම චෝදනා කරන්න ඕන බවත් නියම කාලයේදී චෝදනා කරන්න ඕන බවත් පරුස නොවිය යුතු බවත් මම හිතන්නේ මතකද දන්නේ නැහැ. ජීවිතයට එකතු කරගන්න නම් මතක තියාගන්න ඕන කියලා අපි කතා කරා. මතක තියාගෙන විතරක් මදි තමන්ගේ අතීත සිද්ධීන් මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒ කියන්නේ
මම මේ විදිහට කටයුතු නොකිරීම හින්දා ඇතිවෙච්ච ආදීනවයන් හරියටම කාරණාව හොයාගෙන චෝදනා කරපු නැති හින්දා ඊළඟට හරියටම චෝදනාව එල්ල කළ යුතු වෙලාවේදී සුදුසු වෙලාව හොයලා චෝදනා කරපු නැති හින්දා ඒ වගේම තවත් පැත්තකින් ගත්තොත් එහෙම ඒ අදාළ කෙනාට මේ චෝදනාව කරද්දි පරුස වෙච්ච හින්දා ඊළඟට අර්ථයක් නැතුව චෝදනා කරපු හින්දා මේ චෝදනාව ඇත්තක් තමයි නමුත් ඒක එල්ල කිරීමෙන් අර්ථයක් නැහැ. අර්ථය පිරික්සපු නැති හින්දා සහ මෛත්‍රී සිතින් නොකරපු හින්දා වෙච්ච ආදීනව මෙනෙහි කරලා එහෙම කරා නම් කියලා කියන තැන ආනිසංස මෙනෙහි කරලා මේක හැම වෙලේම චෝදනාවක් කරන්න ඉස්සෙල්ලා ඒ කරුණු පහ මතක් වෙන විදිහට අපි ඒ කරුණු පහ මතක් වෙන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි හැම වෙලාවකම වගේ කරන්න ඕන දේවල් ගැන බලලා හදලා බුදුරජාණන් වහන්සේ එවැනි උසස් මානසිකත්වයක් ඇති කරගන්න කුමක්ද දේශනා කරලා තියෙන්නේ කියලා බලලා ඒ අනුව අපේ කටයුතු පරිපූර්ණ කරගන්න ඕන සම්පූර්ණ කරගන්න ඕනේ. හොඳයි. දැන් එතකොට අපි බලමු මේ කියන විදිහට කොහොමද අපි අපේ කටයුතු ටික හදාගන්නේ කියලා. ඒ කියන්නේ පළවෙනි කාරණාව සංවර වෙන්න නිකම් බෑ. සංවර වෙන්න පුහුණු වෙන්න ඕනේ. හරියටම අදහස් ඇති කරගන්න ඇතුලේ අපේ අභ්‍යන්තරයේ මෙල්ල කරපු නැති කුළු හරකෙක් වගේ මේ හිත ඉන්නවා. දැන් මේ වෙලාවේ හරි සංවරයි. දැන් මේ බණ කියන වෙලාව බණ අහන වෙලාව. මේ වෙලාවේ හරි සංවරයි. ඉතින් නිදි වගේ ඉන්නවා. හැබැයි අකුසලයට හේතු වෙන අවස්ථා හැදෙන්න ඕන. කවුරු හරි පරස වචන කියන වෙලාවක් නැත්නම් රස කෑමක් දැක්ක වෙලාවක් එහෙම නැත්නම් වෙනත් දෙයකට ලොකු ආසාවක් ඇති වෙන වෙලාවක් එහෙම නැත්නම් තද බල විදිහට හිත හැකිලිලා ගිහිලා නිකන් නිදිමත ගතිය ඇවිල්ලා මොනවා කරත් බෑ නිින්ද නැත්තම් වැඩක් නැහැ කියලා එහෙම නැත්තම් පෙරලෙන්නම වගේ නිකන් ඉඳ හිතන වෙලාවක් හිත තදින් උලඟට අහුවෙච්ච කොඩියක් වගේ ලෙල දෙනවා වගේ ඒ කොඩියට ඒක නවත්තන්න බෑ වගේ හිත නොසන්සුන් වෙච්ච වෙලාවක් ඒ වගේ බොහෝ දේවල් අපේ පැත්තට තිබිය යුතුව තියෙනවා. අපේ පැත්තෙන් අපි ගොඩාක් දේවල් සකස් කරගත යුතුව තියෙනවා. ඉතින් එහෙම අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ ඒ වගේ කුළු හරකෙක් වගේ හැසිරෙන මේ හිත සංවර කරගන්න ඕන ක්‍රමවේද පාවිච්චි කරේ නැත්නම් සංවර වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් දැනගෙන ඉන්න ඕනේ ක්‍රමවේද මොනවද කියලා. ධර්මයේ තියෙන කාරණා පහක් පිළිබඳවයි අපි හිත යොමු කරන්න හදන්නේ. නායකයෙක් සංවර වෙන්න නායකයෙක් විතරක් නෙවෙයි. ඉතින් සංවර වුණා නම් නායකයෙක් වෙනවා. ඒක කොහොමත් වෙනවා. ඉතින් මේ නායකත්වය කියන කාරණාවේදී ඒක අනිවාර්යෙන් ඕනේ. ඒ නැතත් ඉතින් අනිවාර්යෙන් ඕන තමයි. මොකද අසංවරභාවය කියන එක ඊටාත්ම කොයි තැනටත් ගැලපෙන එකක් නෙවෙයි. නායකයෙකුට නම් කොහොමත් ගැලපෙන එකක් නෙවෙයි. ඒ හින්දා තමන්ගේ පැත්තෙන් අපි නිවැරදි නායකයෙක් බවට පත් වුණොත් පින්වත්නි නිවැරදි නායකයෙක් බවට පත් වුණොත් අපිට ඇත්තටම අනිත් අය මෙහෙවගෙන අනිත් අයගේ කෙලෙස් ධර්මයන් වලට ප්‍රහාර එල්ල කරගෙන අපිට පුළුවන්කම තියෙනවා ලොකු කාර්යයක් සිද්ධ කරන්න බොහෝ පින් රැස් කරගන්න විතරක් නෙවෙයි තමන්ගේ අතුලාන්ත කුසලයන් වර්ධනය කරගන්න. එක නායක ස්වාමීන් වහන්සේ නමක් එක දවසක් මට මතක් කරනවා බොහෝ කුඩා ස්වාමීන් වහන්සේලා සකස් කරනවා. ඒ සකස් කිරීමේදී මං ඇති කරගන්න උපක්‍රමශීලී බවක් තියෙනවා කියලා මට මතක් කරා. ඒ තමයි තමන්ගේ පැත්තෙන් අඩුපාඩුවක් සහිතව අන් අයට අවවාද දෙන්නේ නැහැ කියලා. එතකොට පොඩි ස්වාමීන් වහන්සේලාගේ සකස් කරන පොඩි ස්වාමීන් වහන්සේලාගේ නොයෙකුත් අඩුපාඩු දකින්නකොට මේ නායක ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ තමන්ගේ පැත්තට හැරිලා තමන්ට අඩුපාඩු තියෙනවද කියලා බලනවලු. අපිට පොඩි කෙනෙක් පරුස වචන කියනවා. පරුස වචන කියනකොට මේ නායක හාමුදුරුවෝ බලනවා මම පරුස වචන කියනවාද? එහෙනම් මං ඉස්සෙල්ලා මගේ පරුස වචන කීම පාලනය කරගන්න පුළුවන් තත්ත්වයට හදා ගන්න ඕනේ. දින දෙකක් තුනක් භාවිතා කරලා පරුස වචන කියවෙන්නේ නැති තත්ත්වයට හිත හදාගන්න පරුසා වාචා වේරමණී කියන සිතුවිල්ල උපදවා ගන්න වෙහෙස වෙනවා. වෙහෙස වෙලා යම් ප්‍රමාණයකට උපදවා ගත්තා කියලා දැනෙනකොට ඒක උපදවා ගන්න ගියාම එන ප්‍රායෝගික ගැටලු එතකොට උන්වහන්සේට
හම්බෙනවා සංවර වෙන්න. ඒ සංවර වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේද හම්බෙනවා. එතකොට එහෙම ක්‍රමවේද හම්බෙනකොට තමයි තේරෙන්නේ මේක ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. අන්න එතකොට තමයි අන්න අයට උපදෙස් දෙන්න පුළුවන්. ඉතින් උන්වහන්සේ කරන්නේ තමන්ගේ පැත්තෙන් ඒ පුහුණුව ඇති කර ගනිමින් තමයි. තමන්ගේ පැත්තෙන් ඒ පුහුණුව ඇති කර ගනිමින් තමයි අන් අයට ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල සපයා දෙන්නේ. අන්න අයට අවශ්‍ය කරන වැඩපිළිවෙල සපයා දෙන්නේ අන්න ඒ පුහුණුව ඇති කර ගනිමින්. ඉතින් බලන්න ඕන අපි කොයි විදිහකින්ද මේ කියන කාරණාවන් අපේ ජීවිතය තුළින් අත්දකින්නේ කොහොමද කියලා. බලන්න මේ සඳහා පළවෙනියෙන්ම අපි භාවිතා කරන සංවරවීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය තමයි සීලය. ඒකට කියනවා සීල සංවරය කියලා. දෙවැනි ක්‍රමවේදය තමයි සංවර වෙන්න අවශ්‍ය කරන්නේ සිහිය. ඒකට කියනවා සති සංවරය කියලා. තුන්වෙනි ක්‍රමවේදය තමයි අපි භාවිතා කරන්නේ තමන්ගේ විදර්ශනා අවබෝධය නැත්නම් ප්‍රඥාව. ඒකට කියනවා ප්‍රඥා සංවරය කියලා. හතරවෙනි ක්‍රමය තමයි භාවිතා කරන කන්ති සංවරය කියලා කියන්නේ ඉවසීමෙන් ඇති කරගන්නා වූ සංවරය. පස්වෙනි සංවරය තමයි විරිය සංවරය කියලා කියන්නේ වීරිය උපදවා ගැනීමෙන් ඇති කරගන්නා වූ සංවරය. එතකොට මේ පහෙන් සංවර බව ඇති වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. සමහර විට අපිට මේක අද දවසේ සාකච්ඡා කරගන්නට හැකියාවක් නොලැබුණොත් ඊළඟ දිනයේදී ඉතිරි සංවර කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරනවා. මොකද අපි දැනගන්න ඕනේ කොහොමද මේ සංවරය සිද්ධ වෙන්නේ කියලා. සීලයෙන් ඇති වෙන සංවරය කියලා කිව්වහම බොහොම පොඩ්ඩයි මට කතා කරන්න තියෙන. මම ගොඩාක් වෙලාවට කතා කරලා තියෙන හින්දා අනෙකුත් සංවර කාරණාවනුත් සම්පූර්ණ වෙන වෙලාවකට එකක් සංවර කරගන්න ගියාම දැම්මම බලන්න සීල් සමාදන් වෙනවද කියලා. නායකත්වයේ සීල් සමාදන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද නැත්තම් දෛනික සීලයක් තියෙනවා පංච සීලය කියලා එකක්. ඉතින් ඒක සමාදන් වෙනවා කියලා කියන්නේ පැහැදිලිවම මම ඒ සීලය තුළ රැඳිලා ඉන්නවා කියලා දැඩි අදහසකින් කටයුතු කිරීම. සමාදන් වෙනකොටත් හැම වෙලේම දැනගෙනම ඒ සීලය සමාදන් වෙන්න ඕනේ. පාණාතිපාතා වේරමණී කියනකොට මම පරපණ නසන්නේ නැහැ කියලා දැඩි තීරණයකින් යුක්තව තමයි ඒක සිද්ධ කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්තම් අපිට අමාරුයි මේ කියන தත්වයන් උදා කරගන්න බොහොම අපහසුකම් ඇති වෙනවා. ඉතින් එහෙම සමාදන් වෙලා කැඩෙන හැම වාරෙම නැවත අදිෂ්ඨාන කරගන්න ඕනේ. කැඩෙන වෙලාවෙම අදිෂ්ඨාන කරගන්න ඕනේ. නෑ මම මේක කරනවාමයි කියලා. මොකද චිත්ත ශක්තිය වර්ධනය වෙන්න පටන් ගන්න, චිත්ත ප්‍රමෝදය, ප්‍රීතිය වර්ධනය වෙන්න පටන් ගන්නේ සිල් කැඩෙන්නේ නැති ගානට එනකොට. එතකොට සිල් කැඩෙන්නේ නැති ගානට එනකොට තමයි මේක වෙන්නේ. ඒකින්ද පළවෙනියෙන්ම ඔය කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි පංච සීලය මූලිකවම ඒ වගේම අපිට මෙතෙන්ට පංච සීලයට එකතු කරගන්න පුළුවන් සීලයක් විදිහට සමාදන් නොවුනත් අදිෂ්ඨාණයෙන් විමසා ඒවයින් වැළකී සිටීමට පරස වචන කේලම් සහ සම්ප්‍රප්පලාප කියන ඒවා ඊළඟට මාසයකට සැරයක්වත් උපෝසත අට්ඨාංග සීලය ඒ වගේම ගහට දස සීලය මේ වගේ තවත් අපි බලාපොරොත්තු වෙන වැඩි සංවරයක් සඳහා දැන් සිල් සමාදන් වෙන දිනයේදී ඒ සීලයක් දැනගෙන හුඟක් අය අට සිල් සමාදන් වෙනවා කියලා ගිහිල්ලා වචන ටික විතරක් කියනවා. ඒ පාලි ගාථා ටික නැත්නම් පාලි වාක්‍ය ටික විතරක් කියනවා කියලා ඔහේ ඉන්නවා. ඉතින් සිල් සමාදන් වුණා කියලා ඒක නිකන් අර මේ ඇඟට මාලයක් දාගත්තාම ආභරණයක් පළඳගත්තාම පැළඳුවා කියලා ඉන්නවා. ඉතින් ඒක ඒ වගේ ක්‍රමයක් කියලා මේ වචන ටික කිව්වහම ආභරණය පැළඳුවා ගත්තා වගේ පළඳිනවා කියලා. එහෙම නෑ. තමන්ගේ පැත්තෙන් අදිෂ්ඨාණයෙන් මේ සීලය සමාදන් වෙන්න ඕන. අදිෂ්ඨාණයෙන් මේ සීලය සමාදන් වුණාම තමයි කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ සංවර වෙන්න. ඉතින් කැඩෙනවා. කැඩෙනකොට නැවත සමාදන් වෙනවා. ඒ වෙලාවෙම අදිෂ්ඨාන අරගෙන පසුව දැන් අපි හිතමුකෝ උදේ 10ට මගේ අතින් සීලයක් කැඩෙනවා. දැන් ඉතින් මට ඒ වෙලාවේ ආයෙ සමාදන් වෙන්න වෙලාවක් නැහැ. අපි හිතමුකෝ බොරුවක් කියුණා කියලා
ඉතින් නවත්ත ගන්න බැරුව කියුණා. ඒ වෙලාවෙම අදිෂ්ඨාන කරලා මං ආයෙ නම් බොරු කියන්නේ නැහැ. මං ආයෙ නම් බොරු කියන්නේ නැහැ කියලා. ඒ කරලා ඔන්න දෙකට විතර ආයෙ සැරයක් බොරුවක් කියවෙනවා. ඒක තමයි. ආයෙ කියවුණා ආයෙ නම් කරන්නේ නැහැ කියලා ආයෙ අදිෂ්ඨාන කරගන්නවා. ඒකල හැන්දෑව ගෙදර ගියාට පස්සේ තමන් බුද්ධ වන්දනාව කරන් තැනට ගිහිල්ලා අන්න මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේදී සමාදන් වෙනවා හා සමානව එහෙම හැඟීමක් ඇති කරගෙන මේ දේශනාවේ තියෙන ධර්මය තුලින් විතරමයි මට පුළුවන්කම තියෙන්නේ සැනසීමකට එන්න. අන්න ඒ සැනසීමකට එන්න පුළුවන්කම තියෙන මේ තත්ත්වයන් තුලින් අපේ ජීවිතය සුවපත් කරගන්න කොයි විදිහකින් හරි අවශ්‍යයි. ඉතින් එන්න ඒ අවශ්‍යතාවය සපුරා ගන්නට නම් මම පළවෙනියෙන්ම මේ සීලය සමාදන් වෙන්න මේක තුලින් මට මානසික මහා සංවරයක් ඇති වෙනවා ආත්මය দমনය කරගන්න. අපි ආත්මය කියලා සලකන යමක් තියනවද? සම්මතයේ. හරිද? සම්මතයේ අපි සලකනවා ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒක ඉස්සෙල්ලාම দমনය වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක අහෝසි වෙන්න ඕනේ. මොකද එහෙම එකක් නැහැ. නමුත් සම්මත වශයෙන් අපි සාකච්ඡා කරන මේ දැනෙන තමන්ගේ ක්‍රියාවලිය පාලනය වෙන්න ඕනේ. තමන්ට අයිති කියා දැනෙන නමුත් අයිතියක් නැති ක්‍රියාවලිය පාලනය වෙන වැඩපිළිවෙල තියෙන ධර්මය තුලින්. ඉතින් ඒ සඳහා එහෙම සීලය ආරක්ෂා කරගෙන ගිහිල්ලා කැඩෙන වාරයක් ගානේ ප්‍රත්‍යවේක්ෂා කරමින් නැවත අදිෂ්ඨාන කරගනිමින් ඇයි මගේ අතින් කැඩුනේ කියලා හේතු හොයමින් අන්න ඒ හේතු නැතිකරන්න අධිකතර උත්සාහ ගනිමින් කටයුතු කරන්න ඕනේ. ඒ හේතු නැතිකරන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ හැම වෙලේම. එහෙම නැත්තම් නම් අපිට ඒ සීලය කැඩෙන එක නවත්තන්න බෑ. ඉතින් මගේ ඉන්ද්‍රිය සංවරයේ හිඳයි මේක වෙලා තියෙන්නේ. මං ඒවා දිහා මොනවා හරි අපේ හොර වස්තුවක් දිහා බල සතුටු වුණා. එතකොට ඒක ගණ්ඩම හිතෙනවා අන්තිමට නොගෙන ඉන්න බැරි තත්ත්වෙට තමන්ගේ ක්‍රියාකාරකම සිද්ධ වෙනවා නොගෙන ඉන්න බැරි තත්යකට. ඉතින් ඒ වගේ අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ අපේ ජීවිතය ගොඩාක්ම සුරක්ෂිත කරගන්න ඕනේ කියන කාරණාව. ගොඩක්ම සුරක්ෂිත කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි හැම වෙලාවකම වගේ කටයුතු කරන්නේ. කොහොම නමුත් කමක් නැහැ. ජීවිතය ඊ타මත්ම සුන්දර මාවතකට වැටෙන්නේ අපේ හිත තුළ ඊටාම හොඳ සිතුවිලි පහළ වුණොත් විතරයි. ඉතින් එහෙම ඉතා හොඳ සිතුවිලි පහළ කරගන්න අපි හැම වෙලේම උත්සාහ ගන්න ඕනේ. කොයි විදිහකින් හරි අපේ ජීවිත කාලය ගොඩක් කෙටි ජීවිත කාලයක් මේක තුල යහපත් ලක්ෂණ පහළ කරගන්න නම් තුවාලේ තියාගෙන තුවාලෙට බෙහෙත් දානවා වගේ අසංවරකම තියාගෙන හිත හැම වෙලේම අසංවර වෙන්න බලනවා. එහෙම තියාගෙන තමයි මේ හිත ක්‍රමානුකූලව මේ විදිහට සීලය තුලින් නැවත අදිෂ්ඨාන කර නැවත සමාදන් වෙනවා. ආය කැඩෙනකොට අදිෂ්ඨාන කරනවා. හැන්දෑවට සමාදන් වෙනවා. දවසකට දෙවතාවක් හෝ සමාදන් වෙනවා. ඒ අතර වාරේ කැඩෙනකොට කැඩිච්ච වෙලාවෙම අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මං කොහොම හරි මේ සීලය ආරක්ෂා කරනවා කියලා. ඉතින් එහෙම අදිෂ්ඨාන කරගෙන සංවර වෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ජීවිතය ඉතාම හොඳින් නිවැරදි කරගන්න ලොකු හැකියාවක් ලැබෙනවා. එහෙම සංවර කරගන්න ඕනේ. එතකොට තමයි ටික සිල් කැඩෙන වාර ගන්න අඩු වෙනවා. අන්තිමට පහසුවෙන්ම මේ සීලය රැක ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එතකොට විතික්‍රමන මට්ටමට කෙලෙස් ධර්ම ගියාම තමයි මේ කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. දැන් විතික්‍රමන මට්ටමට යන්න ඉස්සෙල්ලා සීලය ආරක්ෂා කරලා පුරුදු වෙච්ච කෙනෙකුට ඒක කැඩෙන්නට නොදී තමන්ගේම තුලින් ඇතිවන ශක්තිය පුරුදු පුහුණු කරලා සිහිය නුවණ වීරිය ඉවසීම ඔය කියන අනෙකුත් සංවර කාරණා වල ප්‍රාථමික මට්ටම වැඩෙනවා. සීලය ආරක්ෂා කරන්න ගියාම ඉවසීමෙන් ඉන්න වෙනවා. සීලය ආරක්ෂා කරන්න ගියාම සිහියෙන් ඉන්න වෙනවා. වීරියෙන් ඉන්න වෙනවා. එතකොට නුවණින් ඉන්න වෙනවා. එතකොට එහෙම ඉන්න වාරයක් ගන්න ඒවා වැඩෙනවා. අනෙකුත් සංවර කාරණා ටික වැඩෙනවා. නමුත් ඒ වාගේ ප්‍රාථමික මට්ටමට වර්ධනය වෙන්න තමයි මේක හේතු වෙන්නේ. ඉතින් මේ අනෙකුත් දේවලුත් එක්ක ඒ තැනත්තාට පැහැදිලිවම සීලය ආරක්ෂා කරගන්න පුළුවන් වාතාවරණයක් පහසුවෙන්ම පුළුවන් වාතාවරණයක් සකස් වෙනවා. ඉතින් එහෙම සකස් වුණාම සීලය ඇත්තටම අමාරුවෙන් රකින්න දෙයක් නැහැ.
මොකද ඒක රකින්නවා නෙවෙයි රැකෙනවා. ඒක රකින්නවා නෙවෙයි රැකෙනවා. ඉතින් ඔන්න ඔහොම අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ සීලය ගැන දැනගෙන සීලය ආරක්ෂා කරන ක්‍රමවේද දැනගෙන ඒ සීලය ආරක්ෂා කරගන්නට හැකියාව තියෙන්න ඕනේ අපි ගෙවන ජීවිතයේ විශේෂයෙන් නායකයෙක් විදිහට සීලය ආරක්ෂා කිරීමෙන් විශාල පෞරුෂයක් ඇති වෙනවා ඒ නායකත්වය සීලවන්තයි කියලා කවුරුන් හෝ දැනගන්නකොට. ඉතින් ඒකින්ද අර දෙන්නෙන් එක්කෙනෙක් අනිත් එක්කෙනා මෙහෙවනවා නම් නායකයෙක් වෙනවා කියලා මම කිව්වනේ. ඒ වගේ පැහැදිලිව තමන්ගේ පැත්තෙන් නායකයෙක් බවට පත් වෙන්න ඕන වැඩපිළිවෙල හදා ගන්න ඕනේ. එතකොට එහෙමනම් පළවෙනි සංවර කාරණාව තමන්ගේ තුලින් විද්‍යමාන වෙන්න ඕනේ. පළවෙනි සංවර කාරණාව තමන්ගේ තුලින් විද්‍යමාන වෙන්න ඕනේ. හොඳයි ඊළඟ කාරණාව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සතිය කියන එකයි. සතිය කියන්නේ සිහිය කියන එක ඔය මොන දේවල් දැනගත්තත් පින්වත්නි සිහිය නැත්තම් සංවර වෙන්නේ නැහැ. සිහිය තියෙනවා කියන්නේ මොකද්ද මේ සිහිය කියලා කියන්නේ නේපක්කේන සමන්නාගතෝ සති. Tamanට මේ වෙනකොට තියෙන නුවණ පිළිබඳ වූ සිහිය. එතකොට ඒ තියෙන නුවණ වෙන්න ඕනේ අපේ හිත තුළ උපදින හැඟීම් පිළිබඳව දැන ගැනීම. ඉතින් හැඟීම් කොටස් දෙකකට බෙදෙනවානේ. කුසල මූලික වශයෙන් කුසල හැඟීම් සහ අකුසල හැඟීම් කියලා මේ සාමාන්‍ය ජීවිතය ගත කරන අයගේ චිත්තසංතානයේ මූලික වශයෙන් ඔන්න ඔය වගේ කොටස් දෙකකට බෙදෙනවා කුසල් සහ අකුසල් කියලා. එහෙනම් කුසල් මොනවද අකුසල් මොනවද කියලා දැනගන්නා වූ නුවණ අපි ධර්මය ශ්‍රවණය කරලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා පොත්පත් පරිශීලනය කරලා ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගත්තාට පසුව අපිට ඇති වෙනවා මේ එහෙම ඇති කරගත්තට පස්සේ අපිට හැකියාවක් තියෙනවා ඒ නුවණ පිළිබඳව සිහිය පවත්වා ගන්න වැඩපිළිවෙල තමන්ගේ තුලින් නිර්මාණය කරගන්න. ඒ නුවණ පිළිබඳව සිහිය පවත්වා ගන්න වැඩපිළිවෙල තමන්ගේ තුලින් නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ මොකද ඒ නුවණ පිළිබඳව සිහිය නැත්තම් කවදාක්වත් අදාළ තැනකදී සංවර වෙන්න නම් පුළුවන්කමක් නැහැ. ඒකින්ද හැම වෙලෙම බලන්න ඕනේ තමන් ඇති කරගන්නා වූ යම් කිසි ඥානයක් තියෙනවද යම් කිසි නුවණක් තියෙනවද ඒ පිළිබඳව මෙනෙහි කරලා නිවැරදි සිහියක් ඇති කරගන්නට ඒ සිහිය හැම වෙලෙම අර අදාළ කුසල හැඟීමේ හිත අලවලා තියනවා වාගේ දැනන ප්‍රමාණයට එනකන් ඒ සිහිය වර්ධනය කරගෙන මොකද කරන්න ඕනේ ඉදිරිය සම්පාදනය කරගන්න ඕනේ. එහෙම හිත ඒකෙම අලවලා තියනවා වාගේ ප්‍රමාණයකට සිහිය වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත ධර්ම කරුණ අපෙන් හැම වෙලෙම නැగిලා එන තත්යකට අපේ සිහිය පත් කරගන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. හැම වෙලෙම එක මතක් වෙලා අකුසලයකට යන්න දෙන්නේ නැතුව කුසලයක්ම වර්ධනය වෙන විදිහට අපි මේක හදා ගන්න ඕනේ. එතකොට සීලයෙන් අපි සංවරභාවයට පත් වෙනවා වගේම මේ සිහිය පවත්වා ගැනීම ඔය විදිහට කුසලය අකුසලය පිළිබඳව දැනගත්ත කාරණාවන් පිළිබඳව හොඳින් සිහිය තියාගත්තාම අර අකුසල් එනකොට අකුසල් එනවා කියලා දන්නවා. ඊර්ෂ්‍යාව වෙනකොට ඊර්ෂ්‍යාව වෙනවා කියලා දන්නවා. ක්‍රෝධය එනකොට ක්‍රෝධය එනවා කියලා දන්නවා. නායකත්වයේ තියෙන්න ඕන. අපි දවසක් මේක පිළිබඳව කතා කරමු. නායකත්වයක තිබිය යුතු විශේෂ ලක්ෂණයක් තමයි ඊර්ෂ්‍යාව නැතිකම කියන එක. හුඟක් නායකයෝ තමන්ගේ අසලට එනකන් තමන්ගේ අනුගාමිකයෙක් නැත්තම් දෙවෙනියෙක් තුන්වෙනියෙක් තමන්ගේ ආසන්නයට එනතුරු බලාගෙන ඉන්න එකට හොඳට සලකනවා. තමන්ව අභිබවා යනවා කියන තැනට එනකොට පැහැදිලිවම තමන්ව අභිබවා යනවා කියන තැනට එනකොට පැහැදිලිවම ගැටලුකාරී තත්ත්වයන් ඇති කර ගන්නවා. ඒ කියන්නේ එන්න දෙන්නේ නැහැ. අපේ රට මං හිතන්නේ පින්වත්නි දියුණු නොවෙන්න ප්‍රධාන හේතුවක් ඒක. හැම ශාස්ත්‍රයකම මේක තියෙනවා. හැම ශාස්ත්‍රන දේශපාලන මේක කියනකොටම දේශපාලන ශාස්ත්‍රය කියන එක තමයි ඔළුවට එන්නේ මේ හාමුදුරුවෝ කියන්නේ දේශපාලන ශාස්ත්‍රය කියලා. බලන්න මේ පින්වන්ත අය ක්‍රියා කරපු හැම ශාස්ත්‍රයක්ම අරගෙන බලන්න නායකයා දෙවෙනි නායකයෙකුට උඩට එන්න දෙන්නේ නැතුව හිර කරගන්න ආකාරය ගැන හොඳට බලන්න. ඉතින්
එහෙම ඒ බලලෝභීත්වය තියෙන්න බෑ නායකත්වයක් තුළ. තමන්ගේ අනුගාමිකයා තමන්ව පසු කර ගිහිල්ලා කටයුතු කරනකොට ඉදිරියට යන්න ඉඩ ඇරලා ඕන තරම් දුර ඉඩ යන්න ඇරලා වරදින තැනදී සකස් කරන ගතිය තමයි නායකයෙක් තුළ තියෙන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ අතේ සියලු දේ තියාගෙන කටයුතු කරන එක නෙවෙයි. ඒ හින්දා සරල දිවි පැවැත්මකට එන්න ඕනේ. ඒකින්ද ඒවා ඔක්කොම අකුසල්. ඇයි? බලලෝභීත්වය තියෙන බලය පිණිස තියෙන කෑදරකම. ඉතින් ඒ කෑදරකමත් එක්ක බොහෝම අපහසුකම් ඇති වෙනවා. ඒ අපහසුකම් එක්ක තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒ දේවල් අපි හොඳින් තීරණය කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ, හොඳින් තේරුම් ගන්න ඕනේ. කොහොමද අපේ ජීවිතය සකස් කරගන්න කටයුතු කරන්න කියලා. ඒකින්ද නායකත්වය කියන එක තුළ සංවරය ඇති වෙන්න විශාල හේතුවක් වෙනවා. අර සීලය වගේම සිහිය කියන එක. ඉතින් සිහිය වර්ධනය කරන්න ඕනේ. සිහිය වර්ධනය කරන්න ඕන පැහැදිලිවම ඉහළම තත්වයකට තමන්ට ප්‍රබල සිහියක් පවත්වා ගන්න ඕන නම් කාය වේදනා චිත්ත ධම්ම කියන කය පිළිබඳ, වේදනා පිළිබඳව, සිත පිළිබඳව, සිතුවිලි පිළිබඳව, එහි ඇත්ත ස්වභාවයන් පිළිබඳව තියෙන විස්තරය නැත්තම් ඒ පිළිබඳව නුවණ ඇති කරගෙන ඒ පිළිබඳ සිහිය පවත්වා ගන්න පුළුවන් නම් සතිපට්ඨානය කියලා දේශනාවේ සඳහන් වෙන බුද්ධ දේශනාවේ ඒ තරම් නායකයෙකුට ගැළපෙන තවත් කාරණාවක් නැහැ. මොකද මුලාවටපත් වෙන්න තැනක් නැහැ. හැමනොත් එහෙම කිසිම දෙයකට මුලාවටපත් වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා පොදු සාධකයක් ඒක. අන්නේ පොදු සාධකයේ හින්දා හැම දෙයකදීම සංවර වෙන්න හේතුවක් වෙනවා. ඊට අමතරව ඉතින් ඊර්ෂියාව, ක්‍රෝධ, වෛර, මාන්න, ගිජුකම්, කෑදරකම් මේ වගේ බොහෝ දේවල් තියෙනවානේ. අන්න ඒ බොහෝ දේවල් තියෙනවා. අන්න ඒ දේවල් වලදීත් සිහිය පවත්වා ගන්නට අති දක්ෂ වෙන්න ඕන කෙනෙක්. ඉතින් ඒ දේවල් වලට යන්නට නොදී ආහාර ඉදිරියේ පවා අය බලාගෙන ඉද්දී, තමන්ගේ අනුගාමිකයන් බලාගෙන ඉද්දී නායකයා අනුගාමිකයන් ඇවිස්සෙන තැන, කැළඹෙන තැන, ඒ කට්ටිය නොසන්සුන් වෙන තැන නොසන්සුන් නොවි කැළඹෙන්නේ නැතුව කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා නම් යම් හේයකින්, එහෙම පුළුවන්කමක් තියෙනවා නම් යම් හේයකින් අපි තේරුම් ගත යුතුව තියෙනවා ජීවිතේට කොයි විදිහකින් හරි අපේ ජීවිතය නිවැරදි කරගන්න හේතුවක් වෙනවා ඒ කාරණාව. ඉතින් හැම වෙලේම වගේ අපි අදහස් කරගන්න ඕනේ අපේ ජීවිතය නිදහස් කරගන්න, ඉතා නිරවුල් කරගන්න අපි හැම වෙලේම අපේ සංවරකම රැකගන්න ඕනේ. එතකොට ඉතින් නිදහස් ජීවිතයක්. මේ නිදහස් ජීවිතය ගැනත් මං හිතන්නේ කිය යුතු තියෙන මේ අල්පේච්ඡ ජීවිතයේ තියෙන වටිනාකම. අපි ඉපදිලා මේ ලෝකේ. හරි. ඉපදිච්ච අපිට පින්වත්නි මේ ඇති වෙලා තියෙන අකුසලයේ හින්දා බලන්න සිද්ධ වෙලා තියෙන දේ මේ ලෝකයේ මේක නම් මං හිතන්නේ විවාදයට තුරු දෙන කාරණාවක් මම මේ කියන්න හදන්නේ. තිරිසංගත සත්වයක් අරන් බලන්න ඒ සත්වයාට ඒ ඉන්න තැනින් එළියට යන්න බාධාවක් තියෙන බය විතරයි. හාවෙක් මීයෙක් වුණත් ගත්තාම එයා හරි බයෙන් එළියට යන්නේ, ගුලෙන් එළියට යන්නේ බයෙන්. වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. අපිත් ගෙදරින් එළියට යන්නේ සාමාන්‍යයෙන් ගත්තාම බයෙන්. ඒ කියන්නේ වාහනයකට හැප්පෙන්න පුළුවන්, ලෙඩක් බෝ වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල සම්පූර්ණයෙන්ම සත්තු ගුලෙන් එළියට යනවට වඩා නැත්තම් සත්තු ඒ වාසස්ථානයෙන් එළියට යනවට වඩා ලොකු බයකින් තමයි මිනිස්සු එළියට යන්නේ. මොකද මාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් දෙයක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා දන්න හින්දා. ඉතින් එහෙනම් අපිත් යන්නේ බයෙන්. ඊට අමතරව අපිට තව ප්‍රශ්න වගේක් තියෙනවා යන්න. කය සරසවන්න නැතුව යන්න විදිහක් නැහැ. හරි. එතකොට අන් අය මොනවා හිතයිද දන්නේ කියලා තමන්ගේ தත්ත්වයට ගැලපෙන විදිහට සමහරලාවට ඒ தත්ත්වය කියලා එකක්, මාන්නය කියලා එකක් හදාගෙන ඒකට ගැලපෙන විදිහට යන්න කය ඒ විදිහට හදාගන්න ඕනේ, සපත්තු ඒ විදිහට තියෙන්න ඕනේ, ඇඳුම් ඒ විදිහට තියෙන්න ඕනේ, ඊට පස්සේ අරගෙන යන බඩු බාහිර ආදිය තියෙන්න ඕනේ, යන වාහනේ ඒ විදිහට තියෙන්න ඕනේ,
එතකොට තව ඔය ඉතින් නොඒකුත් දේවල් ආභරණ තියෙන්න ඕන මේවා නැතුව ගිහිල්ලා ලැජ්ජාව බෑ මේවා නැතුව කොහොමද එහෙනම් බාහිර ලෝකය මත රඳා පැවතිච්ච බාහිර ලෝකයට මොකක්ද ගැති වෙච්ච නිදහස් නැති විදිහට තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන නිදහසක් නැතුව යන්තමින් මේ කය ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති විදිහට කය වසාගෙන අනිත් එක ගඳ එන්නේ නැති වෙන්න පිරිසිදුව. ඊටා පිරිසිදුව කය වසාගෙන කටයුතු කරන්න තියෙනවා නම් හොඳටම ප්‍රමාණවත්. නමුත් ඒක නෙවෙයි ඊට වැඩිය එහා ගිය ලොකු හිරවිල්ලක් හුඟක් අය හිර වෙලා ඉන්නවා. ඒ තමයි තමන්ගේ මාන්නය නිසා ඇතිවෙච්ච ගැටලුව. ඉතින් ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් උදා කරගත්තාම අල්පේච්ඡ ජීවිතයෙන් අයින් වෙන්න වෙනවා. එළියට ගිහිල්ලා ගෙදර ඉන්නකොට නිදහසේ කතා කරනවා එළියට ගිහිල්ලා කතා කරන්නේ ටිකක් අමුතු විදිහට. ගෙදර ඉද්දී නිදහසේ ඇවිදිනවා එළියට ගිහිල්ලා ඇවිදින්නේ අමුතු විදිහට. ඉතින් මේ විදිහට මේ ලෝකය ගැන හිතලා බාහිර ලෝකය මං ගැන කොයි විදිහට අරමුණු කරනවද කියලා ඒ සංකල්ප හදන්න බාහිර ලෝකයේ තමන් ගැන සංකල්ප හදන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙලා. එතකොට ඒ වගේ හැඟීම් වලින් ඒකට බාධා වෙයි කියලා ඒකට බාධා නොවන විදිහට ලොකු ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරගෙන තමයි කටයුතු කරන්නේ. ඊට අමතරව පැහැදිලි වශයෙන්ම මේ අරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා ජීවිතයේ බයෙන් අර තිරිසන් සත්තුන්ට වගේ. එහෙනම් තිරිසන්ගත සත්වයාටත් වඩා අපහසුතාවල් වලින් ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. කෙනෙක් මේ අධික මාන්නයකින් යුක්තව කටයුතු කිරීමේ තුර නායකත්වයකට ඒක ගැලපෙන්නේ නැහැ. නායකයාගේ තියෙන මාන්නය දුරු කරන්න අවශ්‍යයි අල්පේච්ඡතාවයේ නායකත්වය තුල තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ අතිමාන්නය ඇති වෙනකොට නිහතමානීකම නැති වෙනකොට මගේ ළඟ නිහතමානීකම නැති වුණා කියන සිහිය තියෙන්න ඕනේ. එතකොට ඒ කුසලය ඒක අකුසලයක් මම අදිමාන්නයෙන් යුක්ත වුණා නැත්නම් ආඩම්බරකමෙන් යුක්ත වුණා කියලා ඒ දැනෙන තත්වයෙන් ඒ නිවැරදි සිහිය ඉපදුනහම ඒක අයින් කරගන්න හේතුවක් වෙනවා නායකත්වයන් තුල. ඉතින් මේ විදිහට කොහොම හරි තමන්ගේ ජීවිතය කොයි අතකින් හරි ඊටාම නිදහස් කරගන්න ඕනේ. ඊටාමත්ම ප්‍රකටව නිදහස් කරගන්න බලන්න ඕනේ තමන්ගේ ජීවිතය. එහෙම නැත්නම් කොහොමත්ම ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. මේවා තව දුරටත් සාධාරණීකරණය කරගන්න තමන්ගේ පැත්තෙන් සාධාරණීකරණය කරගන්න ඕනේ. කොයි විදිහකින් හරි ජීවිතේ මේ කියන දේවල් වලට සාධාරණයක් ඉෂ්ට කරගන්න දැඩි වෙහෙසක් දරන්න ඕන පින්වත්නි. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ජීවිතේ සාර්ථක තැනකට ගන්න. හොඳයි. ඉතින් ඒක හින්දා සිහිය වර්ධනය කරගන්න ඕනේ. මේකට කුසලය ගැන දැනගන්න ඕනේ, අකුසලය ගැන දැනගන්න ඕනේ, අකුසලයට හේතු දැනගන්න ඕනේ, කුසල් වර්ධනය වෙන හේතු දැනගන්න ඕනේ. එතකොට ඒ හේතු නැති කරන ක්‍රමවේදයක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. අකුසලයට හේතු වෙන දේවල් නැති කරන ක්‍රමයක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඒ ක්‍රමය මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒවත් දැනගෙන විතරක් මදි. ඒ දැනගත්ත හැම දෙයක් ගැනම තමන්ගේ මනසින් අදාළ වෙලාවට ඒ හැඟීම නැగిලා එන විදිහට ඒක හදාගන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් එහෙම ඊර්ෂියාවක් එනකොට ඊර්ෂියාව වෙනුවට තියෙන කුසලයනේ මුදිතාව කියලා කියන්නේ. ඔන්න ඊර්ෂියාවක් ආවා. ඒ ඊර්ෂ්‍යාව මට හානි කරන එකක්. ඔන්න මට වෛරයක් ආවා. ඒ වෛරය මට හානි කරන එකක්. මේ ඊර්ෂ්‍යාව වෙනුවට මම ඇති කරගත යුතු తত্ত্বය මුදිතාව කියන එකයි. අන්නේ මුදිතාව මගේ පැත්තෙන් වර්ධනය කරගන්න ඕනේ. ඒ වර්ධනය කරගන්න ඕන తত্ত্বයන් කොයි විදිහකින්ද වර්ධනය කරගන්න ඕනේ කියලා අපි හැම වෙලාවකම ඉතා විමසිලිමත්ව කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒවා ගැන අපි ඉතාමත්ම හොඳින් තීරණයක් ගන්න ඕනේ. තීරණයක් අරගෙන කුසල් වර්ධනය සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ පැත්තෙන් උපයා සපයා ගන්න ඕනේ. තමන්ගේ පැත්තෙන්
උපයා සපයා ගන්න ඕන කුසලය සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල. ඉතින් ඒකට තමයි සිහිය පවත්ත ගන්න ඕනේ. ඒ අරමුණේම හිත තියාගන්න ඕනේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් වලට යට වෙන්නට අවශ්‍ය කරන කුසලයන් සම්පාදනය කරගන්න ඕන. ඒ සඳහා හැම වෙලෙම තමන්ගේ තුල කාමච්ඡන්දය ඇති වෙනකොට ඇති වුණා කියලා දැන ගැනීම සිහියයි. ඊට පස්සේ ඒ නැති කාමච්ඡන්දයන් ඇති වෙනකොට ඒකත් ඇති වෙනවා කියලා දැන ගැනීම සිහියයි. එතකොට ඒ තියෙන කාමච්ඡන්ද වර්ධනය වෙනකොට නැත්තම් ඊට පස්සේ ඒවා නැති වෙනකොට නැති වුණා කියලා දැනගන්න ඕනේ. ඒ වගේ හැම වෙලේම ඒවා නැවත නූපදින තත්වයකටපත් වුණා නම් ඒකත් දැනගන්න ඕනේ. ඒ වගේ සතිපට්ඨාන දේශනාවේ තියෙන ආකාරයට ගත්තොත් එහෙම ඒ වගේ අපි ඒවා දැනගන්න ඕනේ. ඒවා දැනගන්නේ සිහියෙන්. ඒකයි ඔය කියන කාරණාවත් සතිපට්ඨානයේ ධම්මානුපස්සනාවට වැටලා තියෙන්නේ. අන්න ඒව දැනගනිමින් වාසය කරන්න ඕනේ සිහිය පිහිටුවාගෙන. එනකොටම කරදරකාරී හැඟීම එනවා කියලා දැනගත්තොත් විතරයි අපිට එකෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙන. කොයි වෙලාවක හරි අපිට කරදරකාරී හැඟීමක් එනකොට මෙන්න කරදරකාරයෙක් එනවා. මේ කරදරකාරයාගෙන් මම අත මිදෙන්න ඕනෑ කියලා දැනගත්තොත් විතරයි ඒකෙන් අත මිදෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි හැම වෙලාවකම වගේ තමන්ගේ ජීවිතය ගොඩාක් නිරවුල් කරගන්න සුරක්ෂිත කරගන්න හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ලොකු ගැටලුවකටයිපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි ලොකු ගැටලුවකටයිපත් වෙන්නේ. මේවා තවදුරටත් හිතමින් කටයුතු සම්පාදනය කරන්න ඕනේ. ඒවා ගැන ලොකු සැලකිල්ලක් අපි ඇති කරගන්න ඕනේ. එතකොට කුසලය දන්නකොට අකුසලය දන්නකොට කුසලය වැඩි කරගන්න අකුසලය නැති කරගන්න සිහිය තියෙනකොට සංවර වෙනවද නැද්ද? ඒ තැනත්තා බලනකොට මොකද චිත්ත අභ්‍යන්තරයෙන් අකුසලයක් නැగిලා එනකොට එයා ඒක කුසලයේ බවට පත් කරගන්න වීරිය කරනවා කියලා කියන්නේ එයා දන්නේම නැතුව සංවර වෙනවා. ඒක තමයි සංවර කාරණාව. ඒකට කියන්නේ සති සංවරය කියලා. ඒකින්ද සිහියෙන් යුක්තව කටයුතු කරමින් සංවරය ඇති කරගන්න ඕනේ. ඒතකොට සීල සංවරය තුලින් සති සංවරය ඇති වෙනවා. සති සංවරය තුලින් සීල සංවරයත් ඇති වෙනවා. අනිත් කාරණා ටිකත් එහෙමයි. ඉතින් ඒකින්ද සිහිය පවත්වා ගැනීම කියන එක ගැන හැම වෙලේම උත්සාහයක් ගන්න ඕනේ. සිහිය කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මය තමන්ගේ පැත්තෙන් වර්ධනය කරගත්තාම මොනවා හරි කාරණාවක් උඩ සිහිය අවශ්‍ය වෙනකොට ඒ අදාළ අකුසලයේ යටපත් කරගන්න යම්කිසි ආකාරයකින් සිහියෙන් කටයුතු කර පුරුදු වෙන්න ඕනේ. හරිද? ඒකේ ආදීනව ආනිසංස හැමදාම අපි කියන්නේ ආදීනව ආනිසංස කියලා. ඒවා මොකද ඒ අත්‍යවශ්‍යම කාරණාව හින්දා හැම වෙලේම අකුසලයේ තියෙන ආදීනවත් කුසලයේ වර්ධනය කර ගැනීමේ තියෙන ආනිසංසත් හැම වෙලේම අපි මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර මේ தත්වයන් අපේ තුලින් උපදවා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අවශ්‍ය කරන කඩයිමට යන්න. ඉතින් සීල සංවරය සහ සති සංවරය පිළිබඳව අපි සාකච්ඡා කරා. එතකොට අපිට තියෙනවා ඊළඟ දවසේ ඊළඟ බ්‍රහස්පතින්දා දවසේ අපි නායකත්වය ගැන කතා කරනකොට ප්‍රඥා සංවරය, කාන්ති සංවරය සහ විරිය සංවරය පිළිබඳව කතා කරන්න මේ නායකයෙකු තුල තිබෙන සංවර කාරණාවන්. ඉතින් නායකයෙකු තුල විතරක් නෙමෙයි නිවන් දකින්න අවශ්‍ය කරන සංවර කාරණාවන් ඒකත් මතක තියාගන්න ඕනේ. නිවන් දකින්න පෙළඹෙන අය කොහොමත් නායකයෝ තමයි. හේතුව ඒ බාහිර පරිසරය තුල නිවැරදිවම කටයුතු කරන පිරිසක් බවට පත් වෙලා තියෙන හින්දා බාහිර පරිසරය තුල ඊටාම නිවැරදිව කටයුතු කරන පිරිසක් බවට පත් වෙලා තියෙන නිසාවෙන් පැහැදිලිවම නිවන් දකින්න සූදානම් වෙන අය ඊටා පැහැදිලිවම නායකයන් බවට පත් වෙනවා. ඒකයි මම කලින්ම මතක් කරන්නේ අපි ජයමග ධර්මදේශනා මාලාවම අපි වෙන් කරන්නේ ඒකයි එවැනි අදහසකින්. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර දියුණුවේ තියෙන එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරය. ලෞකික ලෝකෝත්තර දියුණුවේ තියෙන එකිනෙකට ප්‍රත්‍ය වෙන ආකාරය තමයි මේ අපිට අවශ්‍ය කරන කඩයිම අවශ්‍ය කරන වැඩපිළිවෙල. ඉතින් මේවා අපි තවදුරටත් කල්පනා කරමින් ජීවිතය සාර්ථක කරගන්නට හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ.
ගොඩක් කල්පනා කරන්න මගේ සංවරභාවය ඇද්ද මට අසවල් තැනේදී මගේ සීලය අනිත් සීලය කියන තැනදී මම අපි කතා කරේ ප්‍රාතිමෝක්ෂ සංවරය සීලය ගැන විතරයි. තව තියෙනවා ඉන්ද්‍රිය සංවරය, එතකොට ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිස්ෘත සීලය, මේ වගේ තව තියෙනවා. අපි ජයමග වැඩසටහනේදී මේ බොහෝ දේවල් කතා කරන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැක ගන්න බලන්න. හැබැයි ඒක කරන්න ප්‍රායෝගිකව ගියාම බොහෝ විට අනිත් සීලයන්ගේ බලපෑම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට අපි බලා ගන්න ඕනේ කොහොමද අපේ වැඩ කටයුතු සිද්ධ කරගන්න වෙන්නේ කියලා. හැම වෙලෙම තමන්ගේ සංවර බව ආරක්ෂා කරගන්න එතකොට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි. හැම පැත්තකින්ම සාධාරණයක් ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි ජීවිතයට. නායකයෙක් වෙන එක විතරක් නෙවෙයි නිවන් දකින්න එකට අවශ්‍ය කරන කාරණාවන් සම්පාදනය කරගෙන. ඉතින් මේ විදිහට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ හොඳම අයව යහමගට ගන්න නායකයා. ඒකින්ද Tamanට හොඳ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න මේ එකතු කරගන්න කරුණු අනුව ජීවිතය සාර්ථක කරගන්න සංවර කරගෙන මේ ජීවිතය ඉන්ද්‍රියන් ආදිය සංවර කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක තත්ත්වයට පත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සුවපත් කරගන්නත් ධර්ම ශ්‍රවණයමය ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ කල්යාණ මිත්‍ර දායකත්වයේ දරන පින්වන්ත අයට අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතු තියෙනවා. මේ පින්වත් අය ධර්ම ශ්‍රවණය කරලා ජීවිතේ නිරවුල් කරගෙන කටයුතු කරනකොට කයෙන් වචනයෙන් සිතෙන් සංවර වෙමින් කටයුතු කරනකොට ඒ සංවරභාවය නිසාවෙන් ජනිත වන්නා වූ සියලු කුසලයන් ධර්ම දානමය පුණ්‍ය කර්මය කරපු අයට අනුමෝදන් වෙනවාමයි. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ එවැනි අනුමෝදන් වීමක් තුලින් ජනිත කරගන්නා වූ සියලුම කුසල ධර්මයන් මේ අයට උතුම් අවබෝධය සඳහාම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිසට උතුම් අවබෝධය සඳහාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට ඒ අත්තන්ට මේ පින් හේතු වේවා. අනිවාර්ය කොටම සසර ජීවිතයේ කෙදිනකවත් පාප මිත්‍රයෙක්ගේ අසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නවනගරය මුල්ලේරියාව හිඹුටාන ජයන්ති මාවත 288න් 4 දරන ලිපිනයේ දේවිකා ජයවර්ධන චන්ද්‍රා රාජපක්ෂ මහත්මීන් විසින් කියලා සඳහන් කරලා තියෙනවා. බෙලියත්තේ පදිංචිව සිට නැසී ගිය ජේ.බී. ධර්මදාස මහතා සහ හිඹුටානේ පදිංචිව සිට නැසී ගිය එච්.ජේ. ජයවර්ධන මෑණියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් පැමිණවීමට මේ ධර්ම දේශනාවේ මූලික අරමුණක් වගේම මදුමි අරලියා දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් මේ ධර්ම දේශනා දායකත්වය දරන ඒ පින්නන්තය බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය සඳහා හේතු වේවා කියලා විශේෂ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට ධර්මදාස මහතා ඇතුළු මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට එච්.ජේ. ජයවර්ධන මෑණියන් ඇතුළු මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මදුමි දියණිය ඇතුළු දේවිකා ජයවර්ධන මහත්මිය චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. කරන කින සියලු කටයුතු සාර්ථක වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.